ඔබ රැඳී සිටින්නේ හිරු ටීවී වින්දනීය උදෑසන සිකුරාදා වැඩසටහනත් එක්ක. ඉතින් අද දවසෙත් ඔබ ආදරය කරන කලාකරුවෙක් අපේ හිරු මැදිරියට ඇවිල්ලා තිනවා. මේ මාධ්‍ය සහ කලාකරුවා අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙන්නේ. කලාකරුවා මාධ්‍ය හරහා ජනතාව අතරට යනවා. එතනදී රසිකයෝ පිරිසක් ඒ කලාකරුවාට එකතු වෙනවා. ඒ කලාකරුවාට රසිකයෝ ආදරය කරනවා. මාධ්‍යයට රසිකයෝ ආදරය කරනවා. මේ අතර තියෙන මේ සම්බන්ධතාවය චක්‍රාකාරයි. ඒක තුලින් තමයි ඔබ අප අතර කලාකරුවා අතර නියම සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ. ඒ නිසාම තමයි හිරු ටීවී වින්දනීය උදෑසනට අපේ රටේ සුන්දර හදවත් තියෙන කලාකරුවෝ විවෘතව තමන්ගේ ජන්මපත්‍ර පරීක්ෂා කිරීමට ඉදිරිපත් වෙන්නේ. අද දවසේදී අපේ මැදිරියේ ඉන්න මේ කලාකරුවා ගැන කිව්ව විශේෂම තාරුණ්‍යේ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඔහුගේ නමින් කිව්වොත් කවුද මේ? සගා නිනෝ ජයකොඩි. ආයිබෝන් කියලා පිළිගන්න අද දවසේ. ආයිබෝන් නිනෝ. ඒ වගේම අපේ ලක්ෂ් සේනානායක මහත්මයා අද දවසේ අපිත් සමග සම්බන්ධ වෙනවා. ආයිබෝන් ලක්ෂ් මහත්මයා. ආයිබෝන්. කේන්දර පරීක්ෂාව කියලා කිව්වම සමහරු හරි බයයි. ඉතින් අපේ කේන්දර විවෘතව සාකච්ඡා කරන්න ඒක සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් හිරුත් එක්ක එකතු වෙලා විවෘතව සාකච්ඡා කරන්න නිනෝ ආවට බොහොමත්ම ස්තුති කියනවා පටන් ගද්දිම. ලක්ෂ් මහත්මයා මේ සාමාන්‍යයෙන් අපි යම්කිසි කෙනෙක්ගේ හදවතේ මේ බලෙන් විශ්වාසයක් ඇති කරන්නේ. මොකද මෙතනදී විශ්වාසය ඇති කරලා යන්න ඕන. සැකයක් සහිතව වෙන්න පුළුවන්. අපි නිනෝගෙන් අහනවා නිනෝ දැන් අපිට කියන්න කේන්දරය විශ්වාස කරනවද? ජ්‍යොතිෂය. ඔව් ජ්‍යොතිෂය. විශ්වාස කරනවා. හරි. දැන් මේ අතීත සිදුවීම් ඇති, වර්තමාන සිදුවීම් ඇති, අනාගත සිදුවීම් මේවා සිදුවේ කෙසේද කියලා අපිට ප්‍රකාශ කරන්න අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ලක්ෂ් මහත්මයා සූදානම් ඉන්න. අපි කොතනින්ද පටන් ගන්න ලක්ෂ් මහත්මයා? ඔව් මට ඉස්සෙල්ලා අවසර දෙන්න සංගා ගියේ සැරේ ගිය සිකුරාදා අපේ වැඩසටහන ඉවර වෙද්දිම මාත් එක්ක පෙර එකට වැඩ කරපු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යාළුවෝ ටිකක් මට කතා කරලා කිව්වා ලක්ෂ් හැම ආයෝජන කලාපයකම ශ්‍රී ලංකාවේ තියෙන සිකුරාදා 8:00 වෙද්දී අපේ ටීවී එක අපි හිරු එකට තමයි පරිවර්තනය කරන්නේ. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා අපි එකටම 15 දෙනෙක් විතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එකතු වෙන්න ලැබුණා. මේ මිත්‍රයෝ ටික ප්‍රකාශ කළේ අපේ කම. මොකද මමත් අපේ කම දැනෙන තැනක ඉඳන් කතා කරන්නේ. හිරු කියන්නේ අපේ කම දැනෙන තැන. ඒ නිසාම අපේ කම ගැන කතා කරද්දී 30 දශකයේ ඉඳන් 70 දශකයේ වෙනකන් අපේ ශ්‍රී ලංකාවේ පවුල හරි සරල පවුලක්. අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි මවයි ඉන්නේ. තාත්තා තමයි හරි හම්බ කරන්නේ පවුල ගෙනියන්න. අම්මට තියෙන්නේ දරුවෝ හොඳින් රැකගෙන වත්තේ පිට බලාගෙන ආගම ධර්මයේ තුල තියාගෙන ජීවත් වෙන්න. එතකොට තාත්තා කවදාවත් එද්දී පුතා තාත්තගෙන් කෙලින්ම දෙයක් අහන්නේ නැහැ. අම්මා තුලින් අහන්නේ. එතකොට තාත්තා ගෙදර ඉද්දී කවදාවත් දුව ඉඳගෙන ඉන්නේ නැහැ සැටියේ. නැගිටලා ගෞරවය කරනවා. ඒත් එක්කම අපේ උතුම් බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාද්දී අපිට දුන්න දායාද දෙකක්. එකක් පින්කෙත බදු සංඝ සමාජය, අනිත් එක දහම. එතකොට අපේ හාමුදුරු කෙනෙක් අපේ ගෙදරට වඩිද්දී අපි උසම තැනකින් තියලා අපි මිටි තැන්වල තමයි ඉඳගන්නේ. මේ සියලු දේවල් තුල ගැඹුනේ සරල බවත් එක්ක අප්‍රමාදය. ඒ කියන්නේ අපි නොදැනීම කුසල් කරන කයක් බවට පත් වෙනවා. එතකොට හැම පොයකටම පන්සල් යනවා. ඒ යද්දී දුව යන්නේ ළමාසාරියකින් සැරසිලා. පුතා යන්නේ අර වේට්ටිය වගේ සුදු සරමක් ඇඳලා. එතකොට එතන බෝධි පූජාවක් කරද්දිත් ලොකු සංවරකමක් තිබුණා. ඒ නිසාම එදා පවුලක් ඇතුළත බිහිවුණු දරුවා හෝ දුව කුසල් සහිත දුවෙක් බවට පත් වුණා. ඒ නිසාම ඒගොල්ලන්ගේ විවාහ ජීවිත ගොඩාක් සාර්ථක වුණා. අපි ඒ කාලේ අහන්නේ නැහනේ දික්කසාදයක් ගැන. හරි කලාතුරකින් අහන්නේ. එතකොට ඒ 20 පොරොන්ද මෙදාට ගැලපුණා. නමුත් 70 දශකයේ මෙහා පැත්තට එද්දී මේ පවුල අතර තියෙන අවශ්‍යතා සංකීර්ණ වීම හේතු කොටගෙන තාත්තට විතරක් හම්බ කරන දේ මදි වෙනවා ගෙදරට. අන්න අම්මටත් රැකියාවට යන්න සිද්ධ වෙනවා. අම්මව රැකියාවට යද්දී ආදරයේ සෙනෙහස ආගම දහම ගැන කියා දුන්නු අම්මා දරුවන්ට නැති වෙනවා. දරුවා එක්ක අල්ලපු ගෙදරක ජීවත් වෙනවා අම්මයි තාත්තා වෙනකන්. එහෙම නැත්නම් ඩේකයා එකක ඉන්නවා. අන්න ආදරයේ සෙනෙහස දරුවට නැති වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපේ පන්සලට අපි උදේම දානය අරන් යනවා. දැන් දානය අරන් යන වෙලාවක් නැහැ. හාමුදුරුවන්ට ගෝල බාලයක් හොයාගන්න වෙනවා. දානි හොයාගෙන ඉන්න. දැන් එදා සුදු රෙද්දක් තියලා පිළිගත්ත අපි අපේ සංඝයා වහන්සේව අපිට පිළිගන්න බැරුව යනවා. ඒත් එක්කම එදා අපි ළමාසාරිය ඇදපු දුව අද යන්නේ
අත කපපු ස්කර්ට් අත කපපු බ්ලවුස් එකක් දාගෙන හිරේට ස්කර්ට් එකක් ඇඳගෙන එතකොට පුතා යන්නේ කොට කලිසමක් ගන්න කරා කප්පු ටී-ෂර්ට් එකක් දාගෙන එදා බෝධිය මුලදී අපි වතුර කලේ අරගෙන ජයව මුනින් දැස සුබෝධි මූලයේ මේ වටේ යනවා. අද ඒකට තව ආයුධයක් එකතු වෙනවා අපේ සමහරට සෙල්ෆෝන් එකක් තියාගෙන හලෝ හලෝ කී තමයි අපි යන්නේ. මේ තුල ඇති වෙන්නේ එදා තිබුණු කුසල් සහිත දරුවන් නැති වෙනවා. ඒ නිසාම මට අද මේක කියන්න ඕන වුණේ ළඟදී කොළඹ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අංශයයි සමාජ විද්‍යාපීඨය එකතු වෙලා අපේ රටේ විවාහය ගැන සංගණනයක් සමීක්ෂණයක් කළා. මේ ජාතික පුවත්පතක තිබුණු දෙයක් මම මේ පෙන්වන්නේ. ඒක මම කියෙව්වා. ඒ තුල පෙන්නනවා 100 දෙනෙක් කසාද බඳිද්දී 39ක් දික් කසාදයටපත් වෙනවා. ඒක ප්‍රතිශතය 139. එතකොට මේ මොකද්ද මේ අපි අද අපිට හිතන්න තියෙන්නේ? මේ ප්‍රතිශතය තුල 98%ක්ම විසිපොරොන්දව බලලා කසාද බෙදපු අය. එහෙනම් විසිපොරොන්දවටත් බැරිලා තියෙන මේ විවාහය නවත්තන්න. මේ දික් කසාදේ නවත්තන්න. මොකද්ද මේ කියන්නේ? ජ්‍යොතිෂ විද්‍යාව තුලත් අපි විසිපොරොන්දමට එහා දේවල් හොයා ගන්නව සාර්ථක විවාහ ජීවිතයකට යෙදෙන්න ගැළපෙනවද කියන කතාව කියන්න. ඒ නිසා අද අපි එදා බුදුරජාන් වහන්සේ කිව්වා වගේ නෙනෝ අප්‍රමාදය කියන එක ජීවිතය තුළ තියෙන්න ඕනේ. ප්‍රමාදකින් තොරව කුසලයේ කරගන්න ඕන. ප්‍රමාදයට ප්‍රතිපක්ෂව දාන සීලාදී කුසලයන් කිරීමේ පවත්නා වූ නිවැරදි සිහිය තමයි අපිට අප්‍රමාදය කියලා කියන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී කියනවා සම්මා සතිය. සම්මා සතිය කියන්නේ නිවැරදි සිහිය. එහෙනම් සිත සම්මා සතිය තුල තිබුණොත් විතරයි අපිට කුසලයක් ඇති වෙන්නේ. ඒ කුසලයේ ඇති වුණොත් විතරයි නිනෝ හිතට සතුටක් දැනෙන්නේ. ඒක මුල් කරගෙනම අද නිනෝ ගැන මම මෙහෙම කියන්න කැමතියි. නිනෝ කියන්නේ හරි ඉක්මනින් හිත උණුවන පුද්ගලයෙක්. අනේ පව් අප්පාර ගොල්ලන්ට එහෙම වුණානේ කියලා හිතන කෙනෙක්. හැබැයි තමාගේ කටයුතු සම්බන්ධයෙන් හිත සැහැල්ලුවට පත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක වෙලාවට නැගුණලත් බෑන්චුන් වගේ තමයි. ප්‍රශ්න තියෙනවා මම කාටවත් ඒවා පෙන්වන්නේ නැහැ. ඒ වගේම උපන් ග්‍රහබල ශක්තිය අනුව තමාගේ ජීවිතයේ අරමුණු ඉලක්ක කරා යන්න දැඩි කට්ටක් ගන්න ඕනේ. නිකම් මොකුත් නිරෝට එන්නේ අත ගාවට. නිරෝ එතනට යන්න ඕනේ. මම මේකදි ගද්දී අර ඕනම කෙනෙක්ගේ පෙර ආත්මයේ කුසලයේ අකුසලයේ අනුව අපිට පෙන්නනවා ජීවිතයේ සමීකරණයක් ගැන. විශ්ව ශක්තිය ආශිර්වාදය, සුභ ධර්මයේ ආශිර්වාදය නිනෝගේ ජීවිතේට ලැබෙන හැටි. ඒතර මේක තීරණය වෙන්නේ නිනෝ ඔයාගේ ජීවිතයේ කියන අන්තිම ක්‍රියාත්මක වෙන ආකාරය. ඔන්න සිතුවිල්ලක් හිතට එනවා. ආපු ගමන් මොකක් හරි බාධකයක් අවීරයක් එනවා. මේ වැඩි වෙලාවකදී. දැන් මේ නිනෝට මේ තියෙන විදිය. හරි? ඒතර හැම සිතුවිල්ලක් තුලම ඒකට අවහිරන බාධකයක් අවහිරයක් නිනෝට එනවාමයි. ඒ තුල මේක දැන් ප්‍රොසෙස් වෙනවා. මේක ක්‍රියාත්මකෙදී මේ හරියට එද්දී විනෝගා තියෙන පොඩි ආඩම්බර ගමකුත් කතා ඇතුලේ. නෑ මට ඒගොල්ලෝ කතා කරොත් තමයි මම යන්නේ. අපිට මේකත් පාස් වුණා කියලා. දැන් ප්‍රතිඵලය ගන්න තියෙන්නේ. දැන් නිනෝගේ නම කියන්න තියෙන්නේ අවෝඩ් එකෙත් එන්න තියෙන්නේ. හැබැයි නිනෝ ඉන්නවා නම කියනකම්. මේ තුල ඇති වෙනවා යම්කිසි ප්‍රමාදයක්. ඒ නිසා ජීවිතය තුල උපන් රටේ උපන් ප්‍රදේශයේ යහපත් ප්‍රසිද්ධියක් අනිවාර්යෙන් ඇති කරන්න තියෙනවා. ඔයා වගේ අම්මට හරියට ආදරය කරන කෙනෙක්. කොහෙ ගියත් ගෙදර ගැන හොයා බලන කෙනෙක්. ඒත් එක්කම නොදැනුවත්වම හරි ඉක්මනින්ම කනස්සල්ලටපත් වෙන කෙනෙක්. අනේ මං අනිත් අයට උදව් කරනවා අප්පා ඒගොල්ලෝ ස්තුතිවත් කියන්නේ නැහැ. ඒ වගේම තොග වශයෙන් අනුන්ගේ දුක මගේ ඔළුවට ගන්න කෙනෙක්. හැබැයි මොනවා වුණත් මේ ලක්නාධිපතියත් එක්ක ගුරුගේ පිහිටීම හේතු කොටගෙන පෙර ආත්මවල 아무තු ලක් එකක් තියෙනවා. ලක් එකක් කියන්නේ මොන කරදරයක් ප්‍රශ්නයක් ආවත් මාව බේරගන්න කෙනෙක් ඉන්නවා. ඒක මුල් කරගෙනම මෙයා දුකට වැටුණට ආපහු රීබවුන්ස් වෙනවා. රීබවුන්ස් කියන්නේ ආපහු නැවත පෞරුෂත්වයේ හිටින්න පුළුවන් ශක්තියක් වගේ ජීවිතය තුළ ඇති කරලා තියෙනවා. ඒක මම මගේ වචනෙට හරවලා කිව්වොත් හොඳ CID මීටරයක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? අනේ මම මේ සටකපට කියන වචනේ කියන්නේ නරක එකක් නෙමෙයි. මොන ක්‍රමෙන් හරි මගේ අරමුණ කරා යන්න පුළුවන් ශක්තියක් එයා ගාව තියෙනවා. ඒත් එක්කම මෙයා එක වෙලාවකට හරි සැරපරුසයි. අපිටත් ඕඩර් දෙන වෙලාවල් තියෙනවා. ජීවිතේ වරින් වර තමා නොකරන වැරදි වලට අහිමි අවනම්බු විඳින්න තියෙනවා. ඒ කියන්නේ මම නෙමෙයි කරන්නේ. ඒ එක්කම ජීවිතය තුළ වෘත්තීන් දෙක තුනක එක වැඩ කරන්න පුළුවන් ගතියක්.
නිතරම උසස් මිනිස්සු ආශ්‍රය ගන්න ලැබෙන ගතියක්. ඒතර මේකේ වැදගත්ම ලකුණ විදිහට මම දකින්නේ පෙර ආත්මවල යම්කිසි බණ භාවනා කරපු කුසලයක් නිනෝගේ ශරීරයත් එක්කම මේ ආත්මය තුල ජනිත වෙනවා කියලා මට පෙන්වනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවල් නිනෝට සමහර වෙලාවට දැනෙන්න ඕනේ. ඒත් එක්කම මේක තියෙනවා කියලා ඔප්පු කරන්න තව දෙයක් මම මේ කියන්නේ යාළුවෙක් එක්ක ගනුදෙනු කරද්දී ගොඩාක් වෙලාවට යාළුවට ලාභය දීලා මම පාඩුව ගන්න සන්තෝෂ වෙන පුද්ගලයෙක්. මගේ පොඩි දේවල් නැති වුණාට මම ගණන් ගන්නෙත් නෑ. ලක්ෂ්මාත්මයා මේ දේවල් විස්තර කරද්දී මේ දේවල් ඇත්තද නැත්තද කියලා නිනෝ තමයි දන්නේ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් පස්සේ. අද දවසේ අපි ආදරණීය කලාකරුවෙක්ගේ කේන්දරේ පරීක්ෂා කර හිටියේ ලක්ෂ්මාත්මයා විරාමයට කලින් ඔහු පිළිබඳව නිනෝ පිළිබඳව අදහස් ප්‍රකාශ කරා. නිනෝට අවස්ථාව තියෙනවා විවෘතව කීප දේවල් සත්‍යතාවය Tamanට දැනෙන ආකාරය ප්‍රකාශ කරන්න. මේමයි මං කියන්න ඕනේ මගේ වයසත් එක්ක ගත්තහම පස්සේ මම මේ ප්‍රථම වතාව මම දැනුවත්ව මගේ මම හිතන්නේ අම්මා තාත්තා දැනුවත් වෙන්න මම හිතන්නේ කේන්දරේ කියන එක බලන්නේ අද මේ දැන් මේ මොහොතේ තාම මම බලලා නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. මම විශ්වාස කරනවා කිව්වලු සත්‍යයි. ඒත් එක අපි දැනගමු දැන් නිනෝගේ විශේෂයෙන්ම මේ කාලය කොයි ආකාරයෙන්ද ගත වෙන්නේ මොකද නිනෝට ඒ ගැන පැහැදීමක් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි අද දවසේ මේ ප්‍රථම වතාවට හිරු මැදිරියේ ඉඳන් මේ කේන්දරය කියන නිසා විශේෂත්වයක් තියෙනවා ලක්ස් මහත්මයා නිසා කියමු. මේකේ වැදගත්ම දෙයක් දකිනවා මම මේක ඉස්සරහට ගන්න මට අවසර දෙනවනේ සගා. මේගේ වෘත්තීය මට්ටම. මේක වෘත්තීය මට්ටම නියෝජනය කරන්නේ මේ කේන්දරේ රවි කියන ග්‍රහය. ඒතර රවි තමයි ලෝකෙට ජීවය දෙන්නේ, හිරු තමයි ලෝකෙට ජීවය දෙන්නේ. ඒකනේ අපි කේන්දරයක් හදද්දී හිරු නගින වෙලාව අල්ලගන්න බලන්නේ. එතකොට මෙයා වෘත්තිමය තත්වයන් තුළ අනිත් අයට හරි උදව් උපකාර කරන්න කැමති පුද්ගලයෙක්. සමහරට වෘත්තිය තුළ පින් කරන ස්වභාවය වැඩි, අනිත් අයට හෙල්ප් කරන ගතිය වැඩි. ඒතර මේත් එක්කම වෘත්තීය මට්ටමේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තම වචනය මුල් කරගෙනම තමා ඉන්න ශේෂ්ත්‍රය තුල වටිනාකමක් තියෙන මිනිසෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න තියෙන පුද්ගලයෙක්. වචනය මුල් කරගෙනම. එතකොට මම මේක මෙහෙම කියන්නම්. වෘත්තීය මට්ටම තුල සල්ලි ලැබෙන පුද්ගලයෙක්. ධනවතෙක් වෙන්න තියෙනවා අනිවාර්යෙන්ම. පෞරුෂත්වයෙන් හැබි පුද්ගලයෙක් විදිහට සමාජෙට පෙනී හිටින්න තියෙනවා. ඒක හරි උත්සාහවන්තයි. ඒ උත්සාහවන්තකම වැඩි නිසාම නිනෝ එක වෙලාවකට හරි කලහකාරී. මොකද මගේ වැඩේ මට කොහොම හරි කරගන්න ඕනේ. මම එක්ක කවුරු හරි වැඩ කරනවා නම් මාත් එක්ක එකට දුවන එකෙක් ඉන්න ඕන. නැත්නම් නිනෝ මං කැමති නෑ මට පරදින කෙනෙක් ඉන්නවට. එතකොට මෙයා කලහකාරී විදිහට අපිට පේනවා. නමුත් එතන තියෙන්නේ කලහකාරීකම නෙමෙයි. උද්‍යෝගී බව මගේ වැඩේ මට කොහොම හරි කරගන්න ඕන කියන ගතිය විතරයි එතන තියෙන්නේ. ඒ නිසාම මම අර හොඳ දෙයක් කිව්වනේ. වචනේ මුල් කරගෙන මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම මම දකිනවා වාගේ වචනය තුල. හොඳ කල් ක්‍රියාවෙන් යුත් ත්‍යාගීවන්ත නීතිකරුක අපක්ෂපාතී සත්‍යවාදී හරි ධර්මිෂ්ඨ අපිට විශ්වාස කරන්න පුළුවන් කරුණාවන්ත පුද්ගලයෙක් මේ. ඔබගේ වචනේ මුල් කොටගෙනම ඔබගේ ශේෂ්ත්‍රය තුල මොනම දෙයකට හෝ වටිනාකමක් තියෙන මිනිසයා අසවලා තමා දක්ෂයාය කියන ප්‍රසිද්ධ වටිනාමක් ඔබට ලැබෙන්න තියෙනවා. තමා කුමන ආගමක හිටියත් ඕන ආගමකට ගරුසරු කරන කෙනෙක්. හරි ඊටා භක්තිමත්ව පිරිසිදුව සිට තියාගෙන වැඩ කටයුතු කරන්න කැමති කෙනෙක්. හිතකය හරි කඩිසරයි. නිකන් ඉන්න බෑ. ඒත් එක්කම හරි බලාපොරොත්තු සහිත පුද්ගලයෙක්. ඒ බලාපොරොත්තුව කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ උපත තුල ලග්නාධිපතියා කනස්සල්ලකට පත් වෙනවා කියලා පෙන්නුවත් රීබවුන්ස් එකක් කියන්නේ ඊට වැඩිය පෞරුෂත්වයෙන් හැබිව නැගිටිනවා මගේ පෞරුෂත්වය රැකගන්න. ඒ නිසා නිතර විශ්වාසවන්ත තියෙන පුද්ගලයෙක් කරන වැඩේ හරියටම හොඳටම කරන්න දන්න පුද්ගලෙක් විතරයි මම දකින්නේ. ඒ නිසාම වෘත්තීය තත්ත්ව තුළ ඔබ භාග්‍යවන්තයෙක්. ඒ නිසාම ධනෙ ලබන කෙනෙක්. පොඩි අධික කාමභෝගී තත්ත්වයකුත් තියෙනවා. මොකද කාමභෝගී තත්ත්වයක්. ඒ කියන්නේ මෙහෙමයි. හොඳට කාලා බීලා ඉන්න ඕනේ. අන්න ඒකයි. හරි. හොඳට කාලා බීලා ඉන්න ඕනේ. හැබැයි පෙර උපත තුළ පොඩි පෙර ආත්මවල දන්සල් දීපු කුසලයක් තියෙනවා. ඒ නිසා කොහෙ ගියත් බත් පිගාන වර්ධින්නේ නැහැ නිනෝට. ඒ නිසාම නිනෝ කියන්නේ හරි ගුණවන්තයෙක්. කරුණාවන්ත කෙනෙක්. හරි පඬිතයි.
මොකද පඬිත කියන්නේ හරි සද්ධාවන්ත සීල අදහස් තියෙනවා අපිට උපදෙස් ගන්න පුළුවන් විදිහට. ලක්ෂ්මත් පොඩ්ඩක් දෙන්න දැන් අපි ගැන අපි දන්නේ. මම ගැන මම දන්නේ. පියුම ගැන පියුම දන්නේ. ලක්ෂ් මහත්මයා ගැන ලක්ෂ් මහත්මයා දන්නේ. නිනෝ ගැන නිනෝ දන්නේ. නිනෝ අහන්න ලක්ෂ් මහත්මයාගෙන් අහන්න ඕන දෙයක් කමන්ට මේ දේ විශ්වාසයි කියලා දැනෙන දෙයක් මං අහගෙන නැතුව මං ඇත්තටම ඇහුම්කන් දෙන්නේ නෑ අහන්න. මං අහලා තේරුමක් නෑ ඇත්තටම ඇත්ත කතාව. මං ඇහුම්කන් දෙන එක අද මට වැදගත් කියන එක මං හිතනවා. මොකද ප්‍රථම වතාවට මං ඇහුම්කන් දෙන එක මං පොඩ්ඩක් අද ඒකට මුල් තැන දෙනවා. එහෙනම් අපි ප්‍රශ්න අවංකව. ලක්ෂ් මහත්මයා නම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. දැන් තරුණ වයසේ ඉන්න කෙනෙක්. ඔව් දැන් මෙතන තියෙන හරි වැදගත්කමක්. දැන් මගේ වෘත්තීය මට්ටමනේ මම මේක හයිලයිට් කරන්නේ. වෘත්තීය මට්ටමේ තමයි මට ලොකු සම්මානනීය තත්ත්වයක් පෙන්වන්නේ. දැන් ඔය එකක් වචනේ මුල් කරගෙන එන තත්ත්වෙ මම මේ කිව්වේ. එතකොට නිනෝ මං කියන දෙයක් වැරදි නම් නිනෝට කියන්න පුළුවන්. ඔයාලට තේරෙනව නේද? එතකොට මන් දකිනවා මෙයා පෞරුෂත්වය තුළ ජීවත් වෙන ආකාරය. වෘත්තීය මේ තත්ත්වයක් තුළ නිතරම ලෞකික ආශාන් බලපවත් වෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ මම නම්බර් 1 තැනට එනවමයි. මෙයා හරි ආසයි මෙයාගේ දක්ෂකම් ගැන වෘත්තීය තුළ අපි කතා කරද්දී. හරි සතුටක් එයාට දැනෙනවා. මෙයා ඕනම තැනක සූර සේවකයෙක්. කියන්නේ සූර ලෙස වැඩ කරනවා. පිරිසක් පාලනය කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක්. අර තේරෙනව නේද? එතකොට එතනින් අදහස් කරන්නේ මෙයාට තියෙන අදිස්ථානය තුල මෙයා ක්‍රියාත්මක වන ආකාරයක්. එක දෙයක් එක වෙලාවකට මම දකිනවා අර පෞරුෂත්වයේ තුල ඉද්දී මෙයාගේ ජීවිතයේ තියෙනවා එක වෙලාවකට කෙනෙක් එපා වුණොත් එපා වුණාමයි. මට නිසි ඇගීමක් දෙන්න නැත්තම් මට ඔයා එපා. පොඩි එහෙම ගතියකුත් තියෙනවා. නමුත් මම මේ දකින්නේ වෘත්තීමේ තත්වයක් තුල භාග්‍යවන්තයෙක්. නිනෝව ෆිල්ම් මේකට හරි ට්‍රිඩාම එකකට හරි ගත්ත කෙනෙක් ඊළඟ සැරෙත් ගන්නවා. මොකද මෙයාගේ කැපවීම හරි ප්‍රබලයි ඒ වෙනුවෙන්. සංග ලක්ෂ්මත් බෑ මේ දේවල් කියද්දී මොකද නිනෝ අපිට කිව්වා මේ දේවල් මම ඇසිය යුතුයි. මට ප්‍රශ්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉස්ලාම සැරේට කේන්දරය අහන නිසා කොමුණත් කලාකරුවෙක් කියන්නේ රසිකයන් අතර ජීවත් වෙන කෙනෙක්. රසිකයාට ඔහුගේ ජීවිතේ වටිනාකම ඉතාමත් වැදගත් වෙන නිසාම තවත් විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් පස්සේ. ඔබ රැඳ සිටින්නේ හිරු ටීවී තරුවලල්ල වැඩසටහනත් එක්ක නිනෝ ජයකොඩි තමයි අද දවසේ තරුව කේන්දර පරීක්ෂාව කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ලක්ෂේන නායක මහත්මයා. සගා දැන් අපිට සමහරක් වෙලාවට අපේ හිතට හිතෙනවා වෙලාවකට කම්මැලි හිතෙනවා වෙලාවකට වැඩ කාල දමන දෙයක් හිතෙනවා. දැන් අපි හැමෝටම හිතන දේවල්ද දැන් මේ නිනෝට හිතන දේවල් ලක්ෂ් මහත්මයාට කියන්න පුළුවන්. පොඩ්ඩක් අපි ඒ ගැනත් කතා කරමු. දැන් මෙයාගේ නිනෝගේ හිත ගත්තාම හිත කියන්නේ නිනෝ තම ශරීරයේ අභ්‍යන්තර ඇතිවන සියලු සිතුවිලි ධාරයන් වචනේ බවට පත් වෙලා එළියට යන ආකාරය. දැන් නිනෝ කියන්නේ ඕනම දෙයකට නිර්භවය මුණ දෙන පුද්ගලයෙක්. මම හරිනේ. පස්සට යන්නේ. හරි? පොඩි නිනෝ කතා කරන්නත් හරි අමාරුයි අපිට. හරි? නමුත් හිත තුල ඉක්මනින් හිත තැලෙන ගතියක් තියෙනවා. නිනෝ කැමති නැහැ කිසි කෙනෙක් නිනෝ සැරෙන් කතා කරනවට. හිත තැලෙනවා. හිත තැලෙන්නේ කොතනින්ද? ආදරය කියන කොටුවේදී. මෙයා ලිංගතුකම් සෙනෙහවන්තකම බොහොම බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්. හිත තැලුණට මෙයාට තියෙනවා පුදුමාකාර විදිහේ ලිංගතු වචනයක්. ඒක කොහොමද දෙන්නේ? Taman දන්න දෙයක් දක්ෂ ලෙස තව කෙනෙකුට කාවත් දන්න දක්ෂ කතාවක් තියෙන පුද්ගලයෙක්. ඒත් එක්කම ඕනම තැනකට ගියාම තැනේ හැටියට වාඩි වෙලා ක්‍රියාවයි වචනයයි හසුරෝගන තැනින් ප්‍රයෝජන ගන්න පුළුවන් කෙනෙක්. අපි අර ඉංග්‍රීසියෙන් කියන presence of mind. හොඳට ප්ලෑන් කරන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඒ නිසාම හොඳ සංවිධානාත්මක ශක්තියක් තියෙනවා. ඔය හිතේ ලෙන්ගතුකම. ඒත් එක්කම මෙයාට පුළුවන් ඕනම ප්‍රශ්නයක ප්‍රස්තුතයක ගැඹුරටම බහැලා විනිවිද පෙනෙන මනසකින් ඒක ඇත්ත දැනගන්න. ඒ නිසාම තව කෙනෙක්ගේ දුකක් නිනෝට තදින්ම දැනෙනවා. මේ වචන ශෛලිය මම ඕනම කෙනෙකුගේ හදවතට දැනෙන්න කතා කරන්න පුළුවන් පුද්ගලයෙක්. එක වෙලාවකට තියෙනවා නිනෝට හොඳ මාකටිං කතාවක්, මාකටිං ටෝක් එකක්. හරි වාද විවාදී සූර පුද්ගලයෙක් අතරින්නේ නැහැ. ඕනම දෙයක් ඔපදා පළල් කර දක්ෂ ලෙස කතා කරන්න දක්ෂයි. මේ නිසාම ජීවිතය තුළ ඕනම අභියෝගයක් වාට ජය ගන්න පුළුවන් හැකියාවකුත් තියෙන කෙනෙක්. මේ හිත ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට.
දැනෙනවද නිනෝ මම මේ කියන එක වට හිතගෙන? ලක්ෂ්මන් දැන් අපි සාර්ථක දේවල් ගැන කතා කරා. යම් කිසි දවසකදී අනාගතයේ හැමෝටම සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහනේ. බාධා ඇති වෙන්න පුළුවන්. ඒ කාල සීමාවන් අපිට සඳහන් කරන්න පුළුවන්ද? ඒ කාල සීමාවන් මගහරවා ගන්න මොන වගේ දේවල් කරන්න ඕන කියලා කියන්නේ? උපත තුලම දැන් මේ යන කාල සීමාව අපේ ජ්‍යොතිෂ විද්‍යාව අනුව පෙර ආත්මවල අකුසල පළ දෙන කාල සීමාව. ඒ කියන්නේ ලග්නේ රාශියක දැන් යනවා. එතකොට ලග්නේ රාශියක යද්දී මෙයාට දැන් මේ නිනෝ මං කිව්වා හරි නිර්භීත පුද්ගලෙක් කියලා. නමුත් සංවේදීකම හරි වැඩි කෙනෙක්. ඒ නිසාම එක වෙලාවකට හදවත යටින් එක බිද බිද අරන කෙනෙක්. මේ යන කාලයේදී වෘත්තීන් තුල මං කියන්නේ මේ කාලේ විතරයි මේක. හිතපු ගමන් ප්‍රීති උද්‍යෝගීභාවය අඩු වෙන වෙලාවල් තියෙනවා. ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තිය නැති වෙන වෙලාවල් තියෙනවා. හිත දුකෙන්ම පිරෙන වෙලාවල් තියෙනවා. මට උදව් කරන්න ඉන්න එක අන්තිම මොහොතේ නැති වෙන ගතියක් තියෙනවා. නිනෝග තියෙනවා එක වෙලාවකට නිතරම කෙනෙක්ගෙන් ධනාත්මක පිළිතුරු ධනාත්මක ප්‍රතිචාර විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නැතුනොත් කනසලටපත් වෙන ගතියක් සංවේදී බව වැඩි වෙන ගතියක් තියෙනවා. මට තේරෙනව නේද? ඒතර මේ යන කාල සීමාව තුළදී පෙර අකුසලයේ ක්‍රියාත්මක වෙන්නේ උත්සාහ තරමට ප්‍රතිඵල නොදෙන්න. හිත නොසන්සුන් කරන්න. මොකද මේ යන කාල සීමාවේදී මෙයාගේ ජීවිතය සාර්ථක කරගන්න මෙයා පෙර ආත්මවලින් ගෙනලා තියෙන කුසලයේ 140යි. එනවා 20ක් වැඩි කර ගන්නවා. ඒ වැඩි කර ගන්න ඕනේ ධර්මයේ තුල. හැබැයි ධර්මයේ ගැන මෙයාට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. උපත තුලම ආගම දහම ගැන හොඳ නිවැරදි අවබෝධයක් විශ්වාසයක් තියෙන පුද්ගලෙක්. මේ නිනෝ හොඳ කොමන් සෙන්ස් එකක් තියෙන කෙනෙක්. රටේ තොටේ වෙන දේවල් එයාට ඔක්කොම දැනෙනවා. මේ නිනෝ තමා උපන් මංශය ගැන ආඩම්බර කෙනෙක්. පොඩ්ඩක් හිටපු ගාම මංශයේ කබල් ගන්න ගතියකුත් තියෙනවා. මේක නරක දෙයක් නෙමෙයි. මං උසස් පුද්ගලෙක් කියන හැඟීම තමයි එතන තියෙන්නේ. ඒ නිසාම විශේෂයෙන් නිනෝට රජයේ ස්ථාන වලින් ආධාර උපකාර ලබා ගැනීමේ භාග්‍යයක් තියෙනවා. පෙර ආත්මවල රජයට සේවය කළා රජේ නෑ නිනෝට. ඒ වගේ තැන් වලට ගිහලා උදව්වක් කිල්ලොත් හරි ඉක්මනින් ලැබෙන ගතියක් තමයි මම මේ දකින්නේ. එතකොට මට ආදරයට යන්න දෙනවද? අවසරයි. පොඩ්ඩක් ලක්ෂ්මන් පොඩ්ඩක් දැන් මේ දේවල් නිනෝට කියද්දි දැන් මෙච්චර ලක පෙරසනට පටන් ගන්නවා. හැබාගෙට වැඩි කාලයක් ගියා. නිනෝ නිහඬයි. නිනෝ මේ කියපු දේවල් සත්‍යතාවය පිළිබඳව යම් විග්‍රහයක් කරා. සමහර දේවල් තියෙනවා ඇත්ත, සමහර දේවල් තියෙනවා නැත්ත. එහෙම ඉතින් සමබර වෙනවා හැම දෙයක්ම වෙනවා. ඉතින් මම හිතන්නේ මගේ කාලයත් එක්ක ආගම දහමට මම ලැබී එහෙම එකක් තියෙනවා. ඒ නිසා එතනින් කාලය විසින්ම මගේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා. ඉතින් ඒ දේවල් වලින් කියන්නේ සමහර තැන්වලදී මම සංවේදී වෙලා නිකන් කෑ ගහන ඒවා එහෙම තියෙනවා ඇති. ඒ වුණාට ඒවා නැති කරගන්න ඒ ෂණේම මම නැති කරගන්නවා. මම එහෙමයි. ඉතින් ඔච්චර අර බරපතල විදිහටම එකපාරටම කඩාවෙන් දඩක් ගාලා වැටෙන්නේ නැහැ. ඉතින් එහෙමයි මේ එකක් තියෙනවා. ඉතින් කොහොමද නැගිටිනවා මම මිනිස්සෙක්නේ. සාමාන්‍ය මිනිස්සෙක් එච්චර. හරි. පූර්ව අදහස් තියෙන පුද්ගලයෙක් නිනෝ කියන්නේ කොහොමවත් කමන්නේ අද දවසේ ගෙදර ඉන්න අම්මට වැදගත් වෙනවා නිනෝගේ කේන්දරයේ මේ කරන ප්‍රකාශ ඒ වගේ දේ දැනෙනවා අම්මට. අම්මා ඒ පිළියම් කරයි කියලා අපි හිතනවා. මේ ගීත විරාවෙන් පස්සේ නැවසරක අපි යමු. අද දවසේදී නිනෝ අරලිය චෛක්‍රඩිගේ ජන්ම පත්‍රයට අනුව ඔහුගේ අනාගතය පිළිබඳව තමයි අපි කතා කරන්න හිටියේ. අපි අර ආදරය ගැන කතා කරන්න හැදුවම පොඩ්ඩක් අපි නැවතුණා. එතනින් ලක්ස් මහත්මයාට අවසර දෙනවා ආදරය ගැන කතා කරන්න. මෙහෙමයි. ඕනම ජන්ම පත්‍රයක කුසල් අකුසල් කියලා දෙකම තියෙනවා. අකුසල් කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසාම අපිට ඒවා සිද්ධ වුණාම දුකටපත් වෙනවා. ඕක තමයි අපේ බුදුරජාන් වහන්සේ අටලෝ දහමට ඕක හේතු කරලා පෙන්වුවේ. ඒතර අකුසලයේ මේකයි කියලා අපිට අවබෝධ කරගන්න තරම් ප්‍රඥාව බුද්ධිය තිබුණොත් අපිට ඒකෙන් බේරෙන්න පුළුවන්. ඒ නිසාමයි ජ්‍යොතිෂය කියන විද්‍යාවක් බිහි වෙන්නේ. මේක විද්‍යාවක්. එදා ඇරිස්ටෝටල් පඬිතුමා පීසා කුල්ලට නැගලා අසමාන වස්තුන් දෙකක් බිමට අතහැරලා වේගය ප්‍රවේගයයි එක සමානයි කියලා ඔප්පු කළා. එතකන් අපි හිතුවේ අසමාන වස්තු දෙකකදී බර වස්තු ඉක්මනින් වැටෙනවා කියලා.
ඒතර ජ්‍යොතිෂ විද්‍යාව තුලත් අපේ පෙර නිරීක්ෂණයන් නිගමනයන් බවට පත් වෙලා ඒවා ප්‍රතික්ෂේප වෙලා අලුත් නිරීක්ෂණයන් තුල අලුත් නිගමනයන් ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන විද්‍යාවක් මේක. එතකොට අපේ තියෙන කුසලතාවය තමයි අපේ අකුසලයේ මොකද්ද කුසලයේ මොකද්ද කියලා අපිට ඒත්තු ගන්නන්න පුළුවන් බුද්ධි මට්ටමක් තියෙන්න ඕනේ. එහෙම නොතිබුණොත් අපි ඒක නොතෝරුම් ගත්තොත් ජීවිතය තුළ අර අපි හිතන අපේ ඉලක්ක කරා යන්න බෑ. ඒතර ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ සොයා යාම. ඒතර හැම කෙනෙකුටම කේන්දරය බලන් හිතෙන්නේ නැහැ සගා. වාසනාවක් තියෙන කෙනෙකුට විතරයි බලන් හිතෙන්නේ. ඒතර සොයාගෙන යද්දී මගේ ඉලක්කයන් කරා යද්දී මට ඇතිවෙන අවහිරකම් තමයි අපි දකින්නේ අකුසලයන් විදියට. ඒතර කුසලයේ කියන්නේ බුදුරජාන් වහන්සේ කියවනේ කුසලයේ දැනගෙන කළොත් කුසලයේ තවත් වැඩි වෙනවා කියලා. ඒතර අපේ තියෙන දක්ෂතාවය ඉංග්‍රීසි වචනෙන් කිව්ව ටැලන්ට් එක අපිට මොහාත් කරගන්න පුළුවන්. ඒතර අකුසලයේ කියන්නේ අපි යන මාර්ගයේදී අපිට හමු වෙන බාධක. ඒතර අපි ගමනක් යද්දී බාධක මේවයි අපිට හමු වෙන්නේ කියලා අපි හරියට නිර්ණය කරගත්තොත් අපිට ඒ බාධක අයින් කරගෙන අපි ඉලක්කයන් කරා යන්න පුළුවන්. නමුත් අපේ ජීවිතය තුළ අපි අකුසලයන් නොදැන ගියොත් අර බාධක නිසා අපි යන ගමන ප්‍රමාද වෙනවා. අපිට නියමිත වෙලාවට ඉස්සෙල්ලා ඉලක්කය කරා යන්න බැරුව යන්න පුළුවන්. ඒ නිසාම කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී ඵලදායකත්වය ගැන කතා කරද්දී අපි කියනවානේ මොකද්ද? නියමිත වෙලාවකින් හොඳම ගුණාත්මක යුතුය වැඩි ඉවර කිරීම තමයි. ඒ නිසාම මේ ජීවිතය තුලත් මට දැනෙන දෙයක් මම මේ කියන්නේ. හිතපු ගමන් පොඩි ප්‍රමාදයන් පවතිනවා. උනන්දුව හීන වෙන ගති තියෙනවා. හරි? ආදරය කියන වචනේ ගත්තොත් මේ නිනෝ කියන ආදරවන්තයා නිතරම ආදරය තුල ප්‍රියමනාප භාවයට කැමති කෙනෙක්. හරි ආදරෙන් කවුරුත් කතා කරනවට කැමතියි. ආදරය තුල මට ආදරය කරන කෙනා මට නිසි ඇගීමක් දෙද්දි මං හරි කැමතියි. මට ආදරය කරන කෙනා වෙලාවට වැඩක් කිව්වොත් වෙලාවට කරනවට කැමති කෙනෙක්. එහෙම තමයි යාගේ ආදරය මේ කේන්ද්‍රය තුල උද්දීපනය වෙන්නේ. හැබැයි මේක මෙහෙම එකක් තියෙනවා. හොඳට ආදරයෙන් පටන් ගන්නවා. අවසානයේදී හිතන් නැති විදියට කැඩීම් බිඳීම් වලට ලක්වීම තුල දුකක් ඇති වෙන්න පුළුවන් පරිසරයක් මේකේ නිර්මාණය කරලා දීලා තියෙනවා. හරි? එතකොට ඒ නිර්මාණය කිරීම තුල මම මගේ පැත්තෙන් මං කියවනේ ආදරිත පොඩි ඕනාට වැඩි කැපවීමක් තියෙනවා කියලා නෝනෝ ගැන. වෙලාවට කියවනවා වෙලාවට එන්න ඕනේ. එහෙම නැත්තම් කැමති නැහැ. එතකොට මේක නිනෝගේ පැත්තෙන් සාධාරණයි. හරියට වෙලා තියෙන ප්‍රමාණවත් බිසි ෂැඩියුල් එකක් කරන වැඩ කරන කෙනෙක්නේ. නමුත් ඒ තුල ඒ ප්‍රවේශය දක්වන කතා විලාසය තුල ඒ කියන්නේ අනිත් කෙනාට දුකක් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ආදරය තුලදී හොඳ කළමනාකාරීත්වයක් අවශ්‍ය වෙනවා. එසේ නොවුනොත් නිනෝඩ පොඩි දුකක් ඇති වෙන පිහිටීමක් මේ කේන්ද්‍රය තුල තියෙනවා. මේ මන් දකින්න දෙයි. දැන් නිනෝ ආදරය තුල අත්දැකීම් දැකලා දැනලා තියනවා දන්නෙත් නැහැ. මම ආදරය කරලා තියෙනවා. ආදරය කරලා තියෙනවා. ඒත් එක්කම ලක්ෂ්මත් අපි මෙතනදී කතා බහ කරමු දැන් විවාහයක් වෙද්දී මොන වගේ ගැළපීමක් තියාගන්න ඕනද කියන්නේ. දැන් මේ කේන්දරයේදී මම දකින්නේ විවාහය කියන මාතෘකාවේදී හොඳටම කේන්දර ගැළපීමක් අවශ්‍ය කරන පිහිටීමක මම දකින්නේ. දැන් මෙතනදී පොරොන්දම් ගැළපීම සහ කේන්දර ගැළපීම කියන මේ දෙකක් තියෙනවනේ. පොරොන්දම් ගැළපීමද සාර්ථක වෙන්න ඕනේ නැත්නම් කේන්දරේ දෙදෙනාගේ නෙමෙයි. පොරොන්දම විසි පොරොන්දම කියන්නේ අර මං කිව්වේ පෙර 30 දශකයේ සද්භාවයෙන් යුතුව දුවෙක් පුතෙකුට ගැලපෙන දෙයක්. අද අපේ සමාජය තුල පොරොන්දම් 20ට එහා අපි යන්න ඕන කතියක් තියෙනවා. ග්‍රහයෝ කියපු කතාව. දැන් ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නෝනේ. උපත තුල නිනෝගේ විවාහය වෙනුවෙන් ඒ ග්‍රහයෝ කියපු දේවල් අපි අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ රාශාධිපති පරීක්ෂාව. ඒ කියන්නේ මේක කොටු 12ක් තියෙනවා. කොටු 12 දී අයිතිකාරයා තමුන්ගේම කොටුවේ ඉන්නේ නැහැ. වෙන ගෙදරකට ගිහිල්ලා ඉන්නවා. එතකොට ඇති වෙන ප්‍රශ්න මොනවාද? සුවඳතාවය මොකද්ද? ඒක නිරීක්ෂණය කරන්න ඕන. ලග්න ගැලපීම කියන්නේ කසාද බඳින්න ඉන්න කෙනයි ඒ අදාළ දෙන්න පෙර ආත්මවල
කොයි විදිහට හිටපු දෙන්නේද? ආදරය කරපු දෙන්නෙක්ද? විවාහයට පත් වෙලා හිටපු දෙන්නෙක්ද? නැත්නම් පරම වෛරක්කාරයෝ දෙන්නෙක්ද? අපි එක නිගමනය කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම අර කුජ දෝෂයක් කියලා කියන්නේ විවාහ දෝෂය කියලා තියෙන ප්‍රබල දෝෂයක්. ඒ කුජ දෝෂය මැකෙන්න ඕනේ. ඊට පස්සේ සිකුරු දෝෂය. සිකුරු දෝෂය කියලා කියන්නේ සිකුරුගෙන් දෙපැත්තේ සුබ ග්‍රහය හිටියොත් තමයි හිතේ සතුට දෙන්නේ. එතකොට දෙන්නගෙම එසේ නොවෙනවනම් එතකොට විවාහය තුළ ඒක විවාහයේ නවතින්න තියෙන අවස්ථාව වැඩි. ඊළඟට රාහු කේතු දෝෂය. විශේෂයෙන්ම 1-7-2-8 ඉද්දී රාහු කේතු දෝෂයක්. එතකොට අපි ජ්‍යොතිෂ වේදී විදිහට අපි හරි කැමති අනිත් කෙනාගේ ග්‍රහයොත් අන්න එතනම ඉන්නවනම්. දැන් මේ ඔක්කොම හරි ගියා කියලා හිතන්නකෝ. ඉදිරි දශාව. මොකද මට කරදර වෙලාවක් තියෙද්දි මගේ බිරිඳට කරදර නොවන වෙලාවක් තියෙන්න ඕනේ. ඒක තමයි ගැළපීම කියන්නේ. ඒතර ඉදිරි දශාවේදී අපි මේ ඔක්කොම ගැළපිලා දෙන්නට කසාද බැතපු දවසේ ඉඳලා අවුරුදු 5ක් 6ක් වෙනකන් නීච මහ දශාවක් හරි සතුරු දශාවක් හරි තිබුණොත් දක්ෂ දෛවඥයෙක් අකමැතියි ඒකට. හේතුව කසාද බැඳපු ගාමම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඔය මොන කේන්දර බැලුවත් පළවෙනි අවුරුදු තුල ඇතුළත නොසන්සුන්කම අනිවාර්යයෙන්ම ඇති වෙනවා. අර සංගණනෙත් පෙන්වන්නේ 139ක් දක්වා විවාහය දික්කසාද වෙන්නේ පළවෙනි අවුරුද්ද ඇතුළත. මොකද අනෝබෝධය. ඒ අර මං කිව්වේ අකුසලයේ තේරුම් ගැනීමට තියෙන නොහැකියාව. ඉතින් ඒ නිසා නිනෝ කියන ආදරණීය කලාකරුවත් ආදරයේදී විවාහයේදී මනසට මුල් තැන දෙන්න ඕන කෙනෙක්. මෙතෙන්ට වැදුනොත් වර්ධින්න තියෙන අවස්ථාව වැඩි. හරි ලක්ස්මාත්මයා දැන් අපිට අපූර්ව වැඩසටහනක් වුණාද දවසේ ජීවිතේ පළමු වතාවට කේන්දරේ බලන කෙනෙක් නිහඬව තමන්ගේ කේන්දරේ කියන ආකාරය අහගෙන ඉන්නවා. හරි. හොඳින් අවබෝධය කරගත්තා කියන. ඒක අපි අන්තිමේදී හම්බුනේ. මේ ලක්ස්මාත්මයා දැන් අපිට තවත් දෙයක් කතා බහ කරන්න ඕන. දැන් කලාකරුවාගේ ප්‍රධාන වෘත්තීය මාර්ගය කලා කටයුත්තක් වෙද්දී කලාව හරහා ඉදිරියට යද්දී නිරෝ ඒ ගමන් මාර්ගයේමද යන්න ඕන වෙනත් ව්‍යාපාරික කටයුතු ඒ වගේ දේවල් වල නිරත වෙන්න ඕනද තවත් රැකියාවක නිරත විය යුතුද ඒ වගේ දේවල් අපි කතා කරමු. ඔව් දැන් නිනෝගේ උපත තුළ නිනෝට මේකට අමතරව තව දේවල් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට නිනෝකගේ මං කියන්නේ වෘත්තීය මට්ටම් තුළදී මම හරි දක්ෂතාවයේ මේ මම වැඩි ඇගීමක් දෙන්නේ එයා තියලා තියෙන අර හොඳ ගතිගුණවලට. ඒ තුල එයාට වෘත්තීය මට්ටම් තුල ඇතිවෙන ප්‍රියමනාප වචනයට. ඒත් එක්කම ඒ කාර්යය වෙන්නේ මේ පුදුමාකාර විදියට කැපවෙන කැපවීම. මට මෙතන සූරම කෙනා වෙන්න ඕන කියන හැඟීමක් එයා ගාව නිතරම තියෙනවා. වෘත්තීය මට්ටම් තුල නිතරම බලාපොරොත්තු සහිතයි බලාපොරොත්තු නැති කරගන්න කැමති නැහැ. ඒ නිසා නිතරම නිසි ඇගීමකට හරි කැමති. නිසි ඇගීමක් නොලබුණ හැම වෙලාවෙම මෙයාට කෙනෙක් එපා වෙන්නේ අර මං කියවනේ දක්ෂයෙක් මම නිතරම බලාපොරොත්තු සහිත කෙනෙක් ඒක කඩාවැටෙනවට නිරෝ අකමැති. ඒතර මේක හොඳ ප්‍රවණතාවයක්. මොකද දක්ෂයෙක් බිහි කරන පිහිටීමක්. ඒතර වෘත්තීය මට්ටම් තුලදී නිනෝට එක වෙලාවකට හිත කැඩීම නිසා වෘත්තීය මට්ටම් වලදී දුකටපත් වෙන අවස්ථාවක් මම දකිනවා. ඒ කියන්නේ හිත තැලීම නිසා. මං කිව්ව අර සද්ද දාලා කෙනෙක් කතා කරනවට කැමති නැහැ. අන්න ඒ ගතිය නේද. නමුත් උපත තුලම තම වෘත්තීය තුල භාග්‍යවන්තයෙක්. ඒ කියන්නේ යම්කිසි වටිනාකමක් තියෙන පුද්ගලයෙක් විදියට ශ්‍රේෂ්ඨයේ අනිත් ඇහැට මෙයාගෙන් වැඩ ගන්න අයට අනිවාර්යෙන් හිතේ පිහිටීමක් තියෙන්නේ. මේ මිනිස්සයා මගේ ඊළඟට දාගන්න ඕනනේ කියන හැඟීම මේකේ එනවා. ඒතර ඒක වාසනාවන්තකම. ඒක මම තේරුම් ගන්න ඕනේ. මගේ වචනේ තුල ඇති වෙන්නේ. ඒතර එක වෙලාවකට මෙයාගේ තියෙනවා හරි සැර කටකුත්. අනිත් අයට ඕඩර් දෙන ගතියකුත්. දැන් එකම තැනින් මේක බිහි වෙන්නේ. ඒතර මොකද කරන්න ඕනේ? වෘත්තීය මට්ටම් තුලදී තමාගේ වචනය අර හොඳ ගතිගුණත් එක්ක තියාගත්තොත් මේ නිනෝ කියන පුද්ගලයාව අනිත් අයට නැතුවම බැරි කෙනෙක් මටපත් වෙනවා අනිවාර්යයෙන්ම. හරි ආසයි මේ මනුස්සයා ගත්තා මට වැඩේ කරගන්න ලේසි. මෙයා වැඩේ හරියට කරනවා. අන්න ඒ කියන හැඟීම මේ තුල තියෙනවා. මේක හොඳ තත්ත්වයක්. අනිවාර්යයෙන්. ලක්ස් මහත්මයා දැන් අපි නිනෝ කියන්නේ කලාකරු ඉන්නෝ කතා කරමු මොනවද? දැන් අහගත්ත ප්‍රමාණය ඇති කියලා හිතනවද? තව මොන හරි දෙයක් දැනගන්න ඕනද? මොකද මෙතන නිනෝගේ කේන්දරේ මගේ වෙලා මට දැනෙන ටික මම ඇහුවා. මොකද මේකේ වැදගත්කම ඇත්තෙම නිනෝ යම් කිසි දවසක අපේ ජීවිතේ බාධාවක් ඇති වෙද්දි ඔබට වැදගත් වේවි කියලා අපි හිතනවා. මොකද මේ වැඩසටහනේ වටිනාකම කලාකරුවට ඒ විදිහට අපි ලබා දෙන්න ඕන හින්දා තමයි බෝ කියන්නේ. අවංකව ඒක ඇති වැඩසටහන මම ඇත්තටම කැමති එහෙම එකක් නේ. මම හරි ආසයි මම මේ
ඒ ශේෂ්ත්‍රය පිළිබඳව මම දන්නේ නැහැ. ජ්‍යොතිෂය කියන පිළිබඳව මම දන්නේ ඒකට පිළියම් කරන්න කොහොමද කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා ඒ දේ කරන්න මට බැරි වෙන නිසා මම ආගම දහම ඒ පැත්තෙන් තමයි මම යොමු වෙන්නේ. ඉතින් මට කියන්නේ මට තේරෙන්නේ නැහැ රාගීක පූජ ඒ කියන නෑ ඔයා ඒක තේරුම් ගන්න ඕනෙත් නෑ. ඔයා ආගම දහම තුල ඉන්නවා කියන්නේ ඔයා අප්‍රමාදීව කුසලයේ යෙදෙන්නේ. එහෙනම් දවසකට පැයක් ආගම දහම් තුල ඉන්නවා කියන්නේ මං කුසල් එකතු කරනවා. ඒතකොට කුසල් එකතු කරන මිනිහෙකුට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මොන ඒ රාෂ්ට්‍රයකටවත් ඒ රාෂ්ට්‍රයක විපාකයකටවත් එයාට මොන දෙන්න බෑ. පෙර ආත්මවල අකුසල මෙයාට එද්දි මෙයා ගාව ඕන තරම් මෙයාගේ කුසල් බෑග් එකේ කුසල් පිරලා තිනවා. ඒවත් එක්ක ගනුදෙනු මෙව්ව කරගෙන නිෂ්කාශනය කරගෙන ඒක යන්න. ඒතකොට මේක තමයි මිනිස්සෙක් අනිවාර්යයෙන්ම ජීවිතය තුළ ජීවිතය ජයග්‍රහණය වෙනුවෙන් කරන්න ඕනේ. දවසකට අඩුගොනේ පැය එකහමාරක් ධර්මය තුළ ජීවත් වෙනවා කියද්දි අර මං කියවනේ සම්මා සතිය නිවැරදි සිහිය තුළ ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ අපිට පැය එකහමාරක්වත් දවසට පියුමේ ලෝභ දේශ මොහ නැති කියන ඔය අකුසල් තුනෙන් මිදිලා ගත කරන්න පුළුවන් නම් ඒ හැම මොහොතකම අපිට ඇති වෙන්නේ කුසලයක්. ලක්ෂ්මත් බෑ අපේ වැඩසටහනේ එක්තරා ගැළපීමකට අපි ආවා. මොකද මට මතක් කරන්න ඕනේ අපි වැඩසටහන පටන් ගත්තේ ලක්ෂ්මත්මයා කිව්වා නිනෝ කියන පුද්ගලයා ආගම දහම කියන දේත් එක්ක උප්පත්තිය මාපු කෙනෙක් කියලා. දැන් නිනෝගේ අපිට අවසාන පිළිතුරක් ලැබුණා මම ආගම දහමත් එක්ක ඉන්න පුද්ගලයෙක් කියලා. ලක්ෂ්මත්මයා කේන්ද්‍ර සටහන් ලියලා තියෙන ගෙදර කියලා බලන්න කියලා. අනිවාර්යයෙන්ම. ඔව් එතකොට දැන් මෙයාට ඒ රාෂ්ට්‍රක ගැන කියද්දී ඒ අකුසල දැනෙන්නේ නැත්තේ ඒ කුසල තියෙන නිසා. ඒතර ඕක තමයි අපි කියන්නේ. හොඳයි. ඉච්ච බාධා කිරීම. වෙලාව මතක් බලලා අපි නැවත සාකච්ඡාවට එකතු වෙමු. හොඳයි. ඔන්න හොඳ වෙලාවකින්ම අපි ඒ ජීවිත කතාව ලබා දෙමු නේද ලක්ෂ්මත්? ඔව්. ඒත් එක්කම පොකට් එකේ සල්ලි නැති වෙන්න බුද්ධිනේ. සල්ලි නැති වෙන්නේ නැහැ කවදාවත්. කොහෙන්ද සල්ලි එන ගතියක් තියෙනවා. වාසනාවක් තියෙන කෙනෙක්. ලක්ෂ්මන් අපි කේන්ද්‍ර සටහන ලබා දෙමු. ඒත් එක්කම අද අපේ රසිකයන්ට අවස්ථාවක් දෙමුනේ අපේ දුරකථන අංක දීලා. හරි. මම අවස්ථාවක් දෙන්නම්. 2444 555 දුරකථනය. ඒ වගේම 2444 556 දුරකථනයෙන් ඔබේ දෛවය ඔබේ ඉරණම කෙසේ විසදේද කියලා ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒ දුරකථන හරහා පත්තක් සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය ඒ උපදෙස් ලබා ගැනීමට අවස්ථාව අපි ලබා දෙනවා. නිනෝ අද දවසේ වැඩසටහනට සහභාගී වුණාට බොහොමත්ම ස්තුතියි. මොකද කලාකරුවා කියන්නේ මේ මාධ්‍යයට වටිනාකමක් තියෙන කෙනෙක් නිසා තමයි ඔබට ඔබේ වටිනා කාලය මේ මැදිරියට එන්න කියලා අපි කැප කරලා ඉවරලා ඔබට මේ වගේ සටහනක් ලබා දීලා අනාගතේ සාර්ථක කරන්න කියලා සුබ පතන්නේ. ජයග්‍රාහී අනාගතය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ලක්ෂ්මත්මයා ඔබතුමාට බොහොම ස්තුතියි දවසේ වැඩසටහනට පැමිණියාට. ඉතින් තවත් ඔබ ආදරය කරන කලාකාරියක් ඉන්නවා ඊළඟ වැඩසටහන රැඳී සිටින්න හිරුයි තරුයි වැඩසටහන තව නොබෝ වෙලාවකින් ආරම්භ කරනවා.